හරි ආයුබෝවන් පුතාලා හැමෝටම බලන්න පුතේ මම කතා කරන කෙනාට පොඩි හෑන්ඩ් සිග්නල් එකක් දෙමු බලන්න හැමෝම. හරි. එතකොට ඔයාලගේ අද අපිට මම හිතන්නේ දාරිත්‍රකවල යම් කොටසක් තමයි සාකච්ඡා කරන්න ඉතුරුලා තියෙන්නේ විද්‍යුත් ශාස්ත්‍රය යටතේ. එතකොට මට මතක හැටියට දාරිත්‍රකයක ධාරිතාව වෙනස් කිරීම යටතේ මම හිතන්නේ ඔයාලට දාරිත්‍රක සංයුක්තයේ සමාන්තරගත සංයුක්තය වෙනකම් කරලා ඇති වීස්ටන් සම්බන්ධයත් කරලා නැහැ මට මතක හැටියට. මම කවුරු හරි මට මැසේජ් එකක් දෙන්න. අපිට අද වීස්ටන් සම්බන්ධයෙන් නේද දාරිත්‍රකවල ඉස්සරහට යන්න තියෙන්නේ. බලන්න කොහොමද වෙලා තින්නේ කියලා. එතන යන්න තියෙන්නේ නේ. හරි. එහෙනම් අපි ටක් ගාලා ඔයාලගේ වීස්ටන් සම්බන්ධයට අදාළ සිද්ධාන්ත ටිකත් මතක් කරගෙන ඉස්සරහට යන්න පටන් ගමු. හරි. එතකොට පුතේ දාරිත්‍රකයක අපි ගිය සතියේ ඉඳන් සාකච්ඡා කරමින් ආවේ සමක ධාරිතාව හොයන්නේ කොහොමද කියලා. ඒත් ඒවට ශ්‍රේණිගත සහ සමාන්තරගත සම්බන්ධය ගැන දාරිත්‍රක සඳහා මම කතා කරනවා. එතකොට අද අපි ඒකේ වීස්ටන් සම්බන්ධය කියන්නේ නැවත වරක් ඔබ දැන්ටත් ධාරා විද්‍යුතය දන්න දරුවෝ වීස්ටන් සේතු පරිපථය ගැන දන්නවා. නමුත් ධාරා විද්‍යුතයේ හැබැයි මූලික සංකල්පවල මම හිතන්නේ දැන් ඔක්කොටම වීඩියෝ ලෙසන් මම එකට දාලා තියෙනවා. ඒ දක්වා වෙනකන්. ඉතින් හැමෝම වීස්ටන් සේතු පරිපථයක් ගැන අයිඩියා එකක් තියෙන කට්ටියක් මෙතන ඉන්න ඕන. හරි. එතකොට මම සිම්පල් විදියට වීස්ටන් සේතු පරිපථයක් දාරිත්‍රක භාවිතා කරලා එන්දොත් හරි අර ප්‍රතිරෝධ පහක් වගේම මෙතනදී ප්‍රතිරෝධ පහ වෙනුට අපි අඳින්නේ දාරිත්‍රක පහක්. උතර මේකෙත් වෙන්නේ මෙන්න මේ වගේ ශ්‍රේණිගතව ඉන්න දාරිත්‍රක ජෝඩු දෙකක්. ඊට පස්සේ මේ වගේ AB ලක්ෂයකදී ඔන්න AB ලක්ෂ දෙකට සමාන්තරගතව සම්බන්ධ කරලා දැන් ඔන්න ඔහොම කෝෂයක් යොදලා තිබ්බොත් ඔබට මේ සිස්ටම් එකේ සමක ධාරිතාව හොයන්න පුළුවන්. මේ දෙක ශ්‍රේණිගතයි මේ දෙක ශ්‍රේණිගතයි එන උත්තර දෙක සමාන්තරගතයි. නමුත් දැන් වෙන්නේ මේ දෙකේ තිබ්බ ශ්‍රේණිගතභාවය සහ මේ දෙකේ තියෙන ශ්‍රේණිගතභාවය මෙහිම අතරමැදින් දාරිත්‍රකයක් සම්බන්ධ කරලා බිඳ වටනවා. දැන් ඔහොම කරපු දාට ඔබට තාම පැහැදිලි මේ දාරිත්‍රක ශ්‍රේණිගත හැසිරීමක් පෙන්වන්නෙත් නෑ මේ දෙන්න. මේ දෙන්නගේ එහෙම භාවයකුත් නෑ. ඔබට සමාන්තරගත හැසිරීමක් බලන්නත් බෑ. ඒකත් එක්ක අපි හරියට අසරණ වෙනවා මේක කොහොමද සමකය හොයන්නේ කියලා. එතකොට කොහොමරි මෙවැනි ස්වරූපී අපි පරිපථයකට මෙතනින් පස්සේ වීස්ටන් සේතු පරිපථයක් කියලා කියමු. වීස්ටන් සේතු පරිපථයක්. හරි. එතකොට වීස්ටන් සේතු පරිපථය එකත් ඔබට මේකේ ඔප්පු කිරීම මොකුත්ම නැහැ. මෙයාගේ සම්පත් පොත ගත්තත් ඔයාලට මේක කියන්න කියලාත් නැහැ. නමුත් පාස් පේපර් සමහර තැන්වලදී ඔබට හම්බෙන්න නිසා මම මේ කියන්නේ. මේ වගේ තැන්වලත් ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නට පුළුවන් මෙතන C1 බෙදීම C2 සමානයි. මේ වගේ බොහොම පැහැදිලිව පේනවා දාරිත්‍රක අතර අනුපාතය මේ දාරිත්‍රක බෙදීම මේක සමානයි. C3 බෙදීම C4 වුණොත් C3 බෙදීම C4 වුණොත් කියනවා C5 කියන දාරිත්‍රකය හරහා විභවාන්තරයක් ඇති වෙලා නැතුව නැවත වරක් මේගොල්ලන්ගේ පාට කියන්න පුළුවන් මෙන්න මේ C5 කියන දාරිත්‍රකේ ආරෝපණය වෙන්නේ නැහැ.
මේක නිකන් ඔබට සිම්පල්ව කතා කරගෙන ගියොත් ඒ කියන්නේ මේකත් ඕන ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙයා ආරෝපණය වෙන්නේ නැහැ කියලා හිතුවොත් හරි. එතකොට මේ දෙක ශ්‍රේණිගතයි. මේ දෙක ශ්‍රේණිගතයි කියන්නේ C සමානයි Q බෙදීම V ට අනුව ශ්‍රේණිගත කට්ටිය Q සමානයිනේ. එතකොට ඔබට C අනුපාතයේ ප්‍රතිලෝමව V අනුපාතයෙන් පෙන්නනවා. මේ පැත්තෙත් නේද C අනුපාතයෙන් V අනුපාතය පෙන්නන. කියන්නේ මේගොල්ලන්ගේ විභවාන්තර අතර අනුපාතය පෙන්නනවා. එතකොට මෙතනත් විභවාන්තර අතර අනුපාතය පෙන්නනවා. එතනින් අපිට කැල්කුලේට් කරලා කියන්න පුළුවන් මෙතන විභවාන්තර අනුපාතය මෙයයි අතර විභවාන්තර අනුපාතය මොනවාද? මේ පැත්තේ ඉන්නේ. හරි නැත්නම් මේ අනුපාතය මෙන්න මේ දෙන්න අතර විභවාන්තර අනුපාතය මොනවාද මෙතන තියෙන්නේ. මේ ලක්ෂ දෙකකින් විභව සමානයි කියලා අපිට කැල්කුලේට් කරලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අන්තිමේදී මේ අනුපාතය තෘප්ත කරත් ඒ කියන්නේ C1 බෙදීම C2 සමානයි C3 බෙදීම C4 අනුපාතය තෘප්ත කරොත් වාට C5 කියන දාරිත්‍රකය පරිපතේ අපිට එයාගේ අග්‍රහරහා විභවාන්තරයක් ඇති වෙන්නේ නැහැ කියලා එයාව පරිපතෙන් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. හරිද? නම් මේක ඔබට දත්තයක් විදිහට විතරයි දෙන්නේ ඔප්පු කිරීම නෑ. නමුත් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඔප්පු කරනවා නම් C5 ආරෝපණය වෙන්නේ නැත්නම් එයාගේ හරහා විභවාන්තරයක් නෑ කියලා අරගෙන C සමානයි Q බෙදීම V ට අනුව ඔබ ඕනම මේ වගේ ධාරිත දෙයක් අතර විභවාන්තර අනුපාතය වට හදලා පෙන්වන්න පුළුවන් තාතර අනුපාතයට සමානයි කියලා. ඔය විදිහට ඔබට මේ විභවාන්තර අනුපාතය සමාන වුණා නම් ඉතින් මෙතනින් බහින විභව වැස්මම තමයි මෙතනුත් බහින්නේ කියලා ඔබට මේ දෙකේ විභව සමාන කියලා ඕනම් පෙන්වන්න පුළුවන්. නමුත් එහෙම වාට නිර්දේශය ඇතුලේ මේක අඩුම සම්පත් පොතේ කියන්නවත් කියලා නැතිකොට කොහොමත් අපි එදා නම් මේක ඔප්පු කිරීම කරේ නෑ. නිකන් දැනුවත් වීම සඳහා පමණයි මේක දුන්නේ. හරි නම් පුතාලත් මේ විදිහට දාගත්තාම ඉතාමත්ම ප්‍රමාණවත්. ඔයාලගේ ටියුට් එකේ පිටු අංක 6 වීස්ටන් සම්බන්ධයට මම ඉඩ දීලා තියෙනවා පුතේ. දකුණු පැත්තේ මම කතාව ඔක්කොම විස්තර කරනවා. පුතාලට දෙන්නේ. ඔන්න ඔය පරිපතේ ඇඳ ගන්න. හරි. ඉක්මනින් බන්න ඇඳ ගන්න. හරිනේ. පුතාලා ලියන්න යන දකුණු පැත්තේ මෙන්න මෙහෙම. දකුණු පැත්තේ ලියන්න යන්න මෙහෙම. රූපේ පෙන්වති පරිදි ප්‍රතිරෝධ පහක් සම්බන්ධ කිරීමෙන් වීට්සන් සේතු පරිපථයක් සාදාගත හැකි අතර මෙවැනි පරිපථයක කිලක්කමක් දාලා යටින් ගන්න C1 බෙදීම C2 සමානයි C3 බෙදීම C4 කොටු කර ගන්න වන විට C1 බෙදීම C2 සමානයි C3 බෙදීම C4 වන විට C5 දාරිත්‍රකය හරහා විභවාන්තරයක් ඇති නොවන බවත් එබැවින් C5 දාරිත්‍රකය මම කලින් කිව්වේ ප්‍රතිරෝධ කියලා නම් ඒක ධාරිත්‍ර කරගන්න.
එබැවින් සීපා දාරිත්‍රකය එබැවින් සීපා දාරිත්‍රකය ආරෝපණයකට ලක් නොවන බවත් පෙන්විය හැක. එබැවින් සීපා දාරිත්‍රකය ආරෝපණයට ලක් නොවන බවත් නැත්නම් ආරෝපණය නොවන බවත් පෙන්විය හැක. එබැවින් සීපා දාරිත්‍රකය ආරෝපණය නොවන බවත් පෙන්විය හැක. දැන් වෙනම තරුවක් දාලා ලියන්න. එබැවින් නියත ආකාරයේ වීස්ටන් සේතු පරිපතයක එබැවින් ඉහත ආකාරයේ වීස්ටන් සේතු පරිපතයක C1 බෙදීම C2 සමානයි C1 බෙදීම C2 සමානයි C3 බෙදීම C4 වරන් ඇතුලේ හෝ මේක හරස් ගුණතේ පුතාට මෙයා මේ පැත්ත දාලා මෙයා මේ පැත්ත දැම්ම කියලා. මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයා කියලා ලියන්න පුළුවන්. C1 බෙදීම C3 සමානයි C2 බෙදීම C4 වරන් ඇතුලේ ලියන්න. නෝක. හෝ C1 බෙදීම C3 සමානයි C2 බෙදීම C4. සම්බන්ධය තෘප්ත කරන විට ආරෝපණය නොවන C5 දාරිත්‍රකය පරිපතයෙන් ඉවත් කොට සමක ධාරිතාව සෙවිය හැක. පරිපතයෙන් ඉවත් කොට සමක ධාරිතාව සෙවිය හැක. පරිපතයෙන් ඉවත් කොට සමක ධාරිතාව සෙවිය හැක. හරි. එතන පුතාලා මේ වෙද්දී සමක ධාරිතාව සෙවීම සම්බන්ධයෙන් ඔබට දැනගත යුතු සියලුම කාරණා සාකච්ඡා කරලා අවසానයි. අපි යනවා ඊගාට ධාරිත්‍රකයක ධාරිතාව වෙනස් කිරීම. ධාරිත්‍රකයක ධාරිතාව වෙනස් කිරීම කියන අපේ ඊගා මාර්ගාවට යන්න. එතන මෙතන මේ ධාරිත්‍රක සම්බන්ධ පුතේ ගැටළු ආකාර ටිකක් තමයි කතා කරන්නේ මේ ධාරිතාව වෙනස් කිරීම කියලා. හරි. ඒකට අපි මෙතනින් ධාරිත්‍රක සම්බන්ධව එන්න පුළුවන් විශේෂිත ගණන් රටාවක් සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. හරි. එහෙනම් අපි ධාරිත්‍රකයක ධාරිතාව වෙනස් කිරීම යටතේ ඔබට හිස්පිටු දෙකක් වෙන් කරලා තියෙනවා. මෙන්න මේ කියන ගැටළු ආකාර ටික සාකච්ඡා කරගෙන යන්න. හරි? සාකච්ඡා කරගෙන යන්න. එතකොට මෙතනදී ඔබට මම එක පිටුවක් පුතා try කරන්න ඔය පළවෙනි පිටුව තීරු 3කට වෙන් කරගන්න. පැන්සලෙන් වෙන් කරගන්න. ඉඩානුව පස්සේ හදාගමු. තීරු 3කට. එයාදී පළවෙනි එක මේක එක කියලා දාලා ලියාගෙන යන්න. එක කියලා ලියාගෙන යන්න.
ලියන්න මෙහෙම ලියපු එකිනෙකට සිම්පල් D පරතරයකින් තබා ඇති එකිනෙකට සිම්පල් D පරතරයකින් තබා ඇති අන්‍යෝන්‍ය ශේෂ්ඨඵලය කැපිටල් A වන අන්‍යෝන්‍ය ශේෂ්ඨඵලය කැපිටල් A වන සමාන්තර තහඩු දෙකක් අතර හිස් අවකාශයට සමාන්තර තහඩු දෙකක් අතර හිස් අවකාශයට ශේෂ්ඨඵලය A හා ඝනකම B වන ශේෂ්ඨඵලය A හා ඝනකම B වන වරන් එතු දාන්න B කුඩයි D ශ්‍රේෂ්ඨඵලය A හා ඝනකම B වන තවත් සන්නායක තහඩුවක් ඇතුල් කරන විට තවත් සන්නායක තහඩුවක් ඔන්න අනෙක් තහඩුවලට සමාන්තරව ඇතුල් කළ විට අනෙක් තහඩුවලට සමාන්තරව ඇතුල් කළ විට පද්ධතියේ නව ධාරිතාව සොයන්න පද්ධතියේ නව ධාරිතාව සොයන්න හරි. එතකොට මම රූපය ඇඳලා තියෙනවා මොනවායි සන්නායක තහඩුවක් වගේ සමාන්තර තහඩු ධාරිත්‍රකයේ තහඩු අතර අපි රිංගනවා. එතකොට මෙයාගේ අලුත් ධාරිතාවට ඔය වැඩේ කෙරුවහම මොකද වෙන්නේ කියලායි අහන්නේ. අතන මට තේරෙන ඉඩ එක්ක පිරිමහා ගන්න වෙනවා. මම ඒක නිසා චුට්ටක් ආයෙ රූප වෙනස් කරන්නම්. එතකොට මෙන්න වාගේ ඔරිජිනල් ධාරිත්‍රකයේ වගේ සමාන්තර තහඩු දෙකක් එක්ක හැදිච්චි මේ දෙක අතර අවකාශයට ඒගොල්ලෝ කියන්නේ ඝනකම් B වෙච්චි සන්නායක තහඩුව රිංගනවා. එතකොට මෙයාගේ ඝනකම් පුතේ B. අපි හිතමු මේ පැත්ත වගේ x කියලා. පරතරය x කියලා හිතමු. එහෙම වුණොත් ඔයාට මෙන්න මේ පරතරය ලියන්න වෙන්නේ මේ මුළු පරතරයේ d නිසා d ගෙන් අඩු කරන්න වෙනවා b උයි x උයි දෙන්නව. d ගෙන් b x දෙන්නව අඩු කරාම අර ඉතිරි පරතරය එන්න ඕන. එතකොට මෙන්න මේ සිස්ටම් එකේ ඔබගෙන් සමක ධාරිතාව අහනවා. දැන් ඔබ හිතන්න මේ ධාරිත්‍රකයේ යම් වෙලාවක කෝෂයක් මම කෝෂය පෙන්වන්න නැතුව ඉන්නම්. කෝෂයක් යොදලා මේ තහඩුව ඍණ විදිහට ආරෝපණය කරගත්තොත් අපි දන්නවා මේ තහඩුව ධන විදිහට එයත් පේරණය කරගන්න පුළුවන්. නැත්නම් ආරෝපණය කරගන්න පුළුවන්. ඔක අපි දන්න දෙයක් නේ.
එතකොට දැන් ඔය සන්නායක තහඩුව මැදින් තිබ්බහම මේ සීන් එකේ දැන් වාර්ත තේරුණා ඒ මෙයා ඍණ නම් මෙන්න මෙයා මේ උදාසීනව තිබ්බ එක්කෙනා එයාගේ මේ පැත්ත ධන විදිහටත් මේ පැත්ත ඍණ විදිහටත් එයත් පේරණය වෙන්න ඕන. සන්නායක තහඩුවක් තිබ්බහම වෙන වැඩේ තමයි දාරිත්‍රකයට විභවාන්තරයක් දාලා එයා ආරෝපණය කරපු ගමන් අර මැද තියෙන සන්නායක තහඩුවත් ඔය විදිහටම එයා උදාසීනයි සම්ප්‍රයුක්ත වශයෙන් ගත්තොත් උදාසීනයි නමුත් එයා පේරණය වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් මෙයා ඍණ කිව් වෙච්ච ගමන් මෙයා මේ පැත්ත ධන කිව් වෙන විදිහට මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ටික විකාශනය කරනවා. එතකොට මේ පැත්ත ඍණ කිව් වෙනවා. මේ පැත්ත ධන කිව් වෙනවා. දැන් ඒතර ඔබට තේරෙනවා නම් මෙතන පුතේ අපිට දකින්න පුළුවන් දැන් මේ අවකාශය එක දාරිත්‍රකයක් විදිහටයි මේ අවකාශය තුල තව දාරිත්‍රකයකුයි තියෙනවා. නිකන් දැන් දාරිත්‍රක දෙකක් පේනවා. එතකොට ඒ දාරිත්‍රකේ මම මේකේ ධාරිතාව C1 කියලා හිතන්නම් මෙන්න මේ තහඩු දැන් මේක නිකන් තහඩු දෙකක් වගේනේ. ওই තහඩු දෙක අතර ඇති වෙන ධාරිතාව C2 කියලා හිතුවොත් ඔබට මේ දෙන්න නිකන් ඇඳලා පෙන්නුත් මේක සමක වෙන පද්ධතියක්. නිකන් ඔබට පේනවා මෙතන එක දාරිත්‍රකයක් තියෙනවා. ඒක අපි දැන් C1 කියමු. C1 ඊට පස්සේ මේ පැත්තේ තව දාරිත්‍රකයක් තියෙනවා. ඒක C2 හරි. දැන් ඒගොල්ලන්ගේ තහඩු වල නිකන් ආරෝපණය අපි නිකන් දාගෙන ගියොත් මෙයා ධන මෙයා ඍණ මෙයා ආය ධන මේ පැත්ත මෙතන ආය ඍණ. දැන් ඔබ දන්නවා මෙන්න මේ ඍණ සහ ධන විදිහට ආරෝපිත තහඩු දෙක සම්බන්ධ වෙලා තියෙන මේ මැද සන්නායක මාධ්‍යකින්. ඒකින්ද අපට ඕන නම් මේක ඔහොම සම්බන්ධ කරලා පෙන්වන්නත් පුළුවන්. සම්බන්ධ කරලා පෙන්වන්නත් පුළුවන්. එහෙනම් ඔබට පේනවද දැන් මේ සන්නායක තහඩුව රිංගුවාම දාරිත්‍රකය තනි දාරිත්‍රකයක් විදිහට හිටියේ එක්කෙනා දාරිත්‍රක දෙකක් බවට වෙන් වෙලා ඒ දෙන්නගේ සම්බන්ධය ශ්‍රේණිගත විදිහට පේනවා පුතාලට. මම මේ කියන තර්කයේ පැහැදිලි නම් හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බෑ. මේ සන්නායක තහඩුව රිංගුවාම තනි දාරිත්‍රකයක් විදිහට තිබ්බ දාරිත්‍රකයේ දාරිත්‍රක දෙකක් බවට වෙන් වෙනවා. හේතුව අර සන්නායක තහඩුව පේරණය වෙන නිසා. එතකොට මේ දාරිත්‍රක දෙක හැසිරෙන්නේ ඔයාලට තේරුම් ගන්න ඕන ශ්‍රේණිගතවයි. ඔබට මේ දෙක තේරුණාද? ඕක ඔබට පැහැදිලි නම් එතනින් එහාට අපිට වැඩේ අත ගන්න යන්න ලේසියි. ඕක පැහැදිලි නම් දැන් පුතාලට ලියන්න පුළුවන් C1 ධාරිතාව සහ C2 ධාරිතාව. මම ලියනවා C සමානයි. ඔබ දන්නවා සාධාරණ සමීකරණයේ එප්සයිලන් නෝට් A බෙදීම ඩීට අනුව. ඇත්තටම මේක K එප්සයිලන් නෝට් කියලා ඔබ ගත්තේ. දැන් අවකාශයේ වාතයේ තියෙන නිසා අපි K එකයි කියලා ගන්නවා. ඒක මූලික සමීකරණය අවකාශයේ පාර විද්‍යුත් නියතය පටන් ගද්දි මෙහිම මට ඉගැන්වුවේ මේකනේ. අපි එතනින් මොන්නම් ගමු. ඔහොම ඉගැන්වුවේ. ධාරිතාව ප්‍රකාශනයක් C සමාන එප්සයිලන් A බෙදීම D. දැන් අපි එප්සයිලන්ට ඔන වාතය නිසා එප්සයිලන් නෝට් කියලා දාගමු පස්සේ. මෙයාට අනුව හරි අපිට ලියන්න පුළුවන් C1 සමානයි C1 ධාරිත්‍රකේ දැන් ඔබට පේනවා මාධ්‍ය අපි රික්තය කියලා ගමු නැත්නම් වාතය කියලා ගමු එප්සයිලන් නෝට් දාමු වර්ගඵලයේ A කියලා දීලා තිනවා ගානේ එයාගේ පරතරය වෙන්නේ x හා C2 ලිව්වොත් එයා එන්නේ එප්සයිලන් නෝට් A මොකද උගේ වර්ගඵලයත් Aමයි හැබැයි උගේ පරතරය වෙන්නේ D ඍණ B ඍණ x. D එකෙන් B x උයි දෙන්නම අඩු කරුවම තමයි මේ පරතරය හම්බෙන්නේ. දැන් අපිට මේ දාරිත්‍රක දෙක ශ්‍රේණිගත නිසා හරි අපිට මේකේ සමග ධාරිතාව මේ සිස්ටම් එකේ ලියන්න පුළුවන්. පෙන්වා ඇති පද්ධතියේ සමග ධාරිතාව. ඒතර මේකේ ශ්‍රේණිගත නම් දැන් ඔබ දන්නවා සමීකරණ අනුව එකයට C සමක සමානයි එකයට C1 දානනේ ශ්‍රේණිගතයේ වගේ සමීකරණේ අපිට ගන්නවා අපේ ගිය සතියේ ඔප්පු කරලා ගත්තාම ආවේ එකයට C සමග සමානයි එකයට C1 දාන එකයට C2. ඒ කියන්නේ ශ්‍රේණිගත ධාරිත්‍රක මම කිව්වා මතක තියාගන්න සමාන්තරගත ප්‍රතිරෝධ විදිහට හැසිරෙනවා. එහෙනම් දැන් මේකට අපි ආදේශ කරගෙන ගියොත් පුතාලගේ මෙතන පෙන්නනවා එකයට C1ට දාන්න වෙන්නේ මෙයාව ඒ කියන්නේ උඩට මාරු කරලා so note A
මෙතනට දාන්න වෙන්නේ ඌව උඩට මාරු කරුවාම d ඍණ b ඍණ x මෙතන epsilon naught a. පොදුවේ epsilon naught a කියන එක පොදු හරිය විදිහට ගත්තොත් ඔයාලට මේ x එකක් මෙතනින් කැපිලා ගිහින් මේක d ඍණ b වෙනවා. වෙනවා ධානස්ථ ඍණ x කැපිලා ගිහින් ඉතුරුනේ d ඍණ b විතරයි. ඒ කියන්නේ එකට c සමක. ඔතනින් c සමකට උත්තරයක් ලියන්න පුළුවන් epsilon naught a බෙදීම d ඍණ b. දැන් ඔබට පේනවා සාමාන්‍ය සමීකරණයේ d වෙනුවට දැන් ඔබට මේ සිස්ටම් එකේ මෙතන ආවේ d ඍණ b. ඒ කියන්නේ ඔබගේ මේ යට පදයේ පුතේ තහඩුවේ ඝනකමට සමාන ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. තහඩුවේ ඝනකම මේ රිංගපු සන්නයි තහඩුවේ ඝනකම අඩු වෙලා තමයි යට තියෙන බෙදන ඉලක්කම ඇවිල්ලා තියෙන්නේ. කලින් තහඩුවතර පරතරයෙන් බෙදපු එක දැන් ඒක වෙනුවට ඉන්නේ d ඍණ b. එතකොට මේ වැඩෙන් ඔබට පේනවා මේ සිස්ටම් එකේ ධාරිතාව වැඩි වෙලයි තියෙන්නේ. එහෙනම් ඔබ මෙතනින් පස්සේ හයිලයිට්ම කරලා ඔලුවට දාගන්න පොයින්ට් එක මොකද්ද? සමාන්තර තහඩු ධාරිත්‍රකයක් ඇතුළට සන්නායක මාධ්‍යයක් රිංගුවාම එයාගේ ධාරිතාව වැඩි වෙන එකයි වෙන්නේ. ආයෙ මම කියනවා සමාන්තර තහඩු ධාරිත්‍රකයක් ඇතුළට පුතේ අපි සන්නායක තහඩුවක් රිංගුවොත් වෙන්නේ එයාගේ ධාරිතාව වැඩි වෙන එකයි. ඔබට මෙන්න මේ ප්‍රකාශනය මගින් එක තහවුරු වෙනවා. බලන්න මේ දක්වා ඔබට කිව්ව දේවල් ටික දැන් පැහැදිලි නම් මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. මේ දක්වා දැන් ඔබට මම පැහැදිලි කරා මෙයා නිසා ධාරිත්‍රකයේ ශ්‍රේණිගත ධාරිත්‍ර දෙයක් විතර හැසිරෙනවා. ඒතර ඔබගේ ධාරිතාව සඳහා මූලික ප්‍රකාශනයෙන් ඔබ C1 සහ C2 ධාරිතාවන් ලියාගත්තොත් ඔබට මේ පද්ධතියේ සමක ධාරිතාව අපි දන්න සමීකරණේ පාවිච්චි කරලා ලියන්න පුළුවන්. මම මේකේ ගිය සතියේ කවුරුහරි සම්බන්ධ වෙලා හිටියේ නැත්නම් ඒගොල්ලන්ට මේකේ වීඩියෝස් ටිකත් එක්ක සම්බන්ධ ගිය සතියේ වීඩියෝස් ටික අද මන් දානවා. අතන වීඩියෝස් ටික හදලා තිබ්බේ මට චුට්ටක් මේ ටිකේ කාර්යබහුලත්වයත් එක්ක ඒක වෙබ්සයිට් එකට දාන්න බැරුව ගියා. ඒතර ඒ ටික අද වැටෙයි. ඒ කියන්නේ අගෝස්තු මාසය ඇතුලේ බලන්න පුළුවන් විදිහට අද වැටෙනවා. එතකොට යම් කෙනෙක් බලලා නැත්නම් මුලින්ම ගිහිල්ලා ශ්‍රේණිගත ධාරිත්‍රකයක ධාරිතාව මේ ප්‍රකාශනයෙන් එනවා. සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාව සතහා මූලික ප්‍රකාශනය මෙන්න මේක කියලා ඒව ටික ඉගෙනගෙන එන්න වෙයි. මොකද මම ඒවා ආයෙ පරක් මෙතන කතා කරන්න යන්නේ නැති නිසා. හරි එහෙනම් අපි මේ චුට්ට පොඩ්ඩක් ඔයාගේ ওই පළවෙනි තීරුව ඇතුලේ පෙන්න ගන්න ඕන. එතන පුතාලා මුලින්ම මේ සිස්ටම් එක ඇඳගන්න දකුණු පැත්තෙන් වම් පැත්තෙන් ඇඳගන්න මේ ටික. හරි. දකුණු පැත්තෙන් අපි මේක පැහැදිලිව ලියාගමු. හරි. දැන් පුතාලා මට ඉක්මන් කරන්න. ඉක්මන් කරන්නකෝ බලන්න. පෙන්නලා ඉවරලා හෑන්ඩ් සිග්නල් එකක් දෙමු මට.
හරි. රූපය නම් ඉවර නම් ඔයාලා ලියන්න යන්න මෙහෙම දකුණු පැත්තෙන් පුතාලා පොඩ්ඩක් ලියන් යමු. දකුණු පැත්තෙන් පොඩ්ඩක් ලියන්න යමු. ලියන්න සමාන්තර තහඩු දාරිත්‍රකයක තහඩු අතරට සමාන්තර තහඩු දාරිත්‍රකයක තහඩු අතරට සන්නායක තහඩුවක් ඇතුල් කළ විට ඒ ශ්‍රේණිගත දාරිත්‍රක දෙකක් මෙන් ක්‍රියා කරන බව පැහැදිලි වේ. ඒ ශ්‍රේණිගත දාරිත්‍රක දෙකක් මෙන් ක්‍රියා කරන බව පැහැදිලි වේ. හරි. අපි මේ කතා කරගෙන යන්නේ සමාන්තර දාරිත්‍රකයක ධාරිතාව වෙනස් කිරීම කියන මාතෘකාව. ඒතර මේ මාතෘකාවේ හිස්පිටු දෙකක් තියලා තියෙනවා. ඒ හිස්පිටු දෙකේ පළවෙනි හිස්පිටුව තීරු තුනකට වෙන් කරගෙන පළවෙනි තීරුවේ මේ කතාව මේ කරගෙන යන්නේ. හරි. එහෙනම් දැන් අපිට පැහැදිලි මේකේ ශ්‍රේණිගත දාරිත්‍ර දෙකක් මෙන් ක්‍රියා කරනවා. දැන් පුතාලට පුළුවන් C සමානයි දැන් ඉඩ ගැන හිතලාම කරගන්න. C සමාන එප්සයිලන්ට් A වෙදිම D ට අනුව C1 සහ C2 කියන ධාරිතාවන් දෙක ලියා ගන්න. ලියලා පද්ධතියේ සමක ධාරිතාව කියලා හදලා පෙන්නන්න මේක. අසන්න පද්ධතියේ සමක ධාරිතාව සමක ධාරිතාව. උඩ පේනවා ධාරිතාවය එතකොට වැඩි කරගෙන තියෙනවා සන්නායක තහඩුවක් රින් කළා. එහෙනම් අපි මෙතනදී අවසානට එකක් තියා ගන්න තියෙනවා. චුට්ටක් ඉඩ මදි වුණොත් ඔබ පල්ලෙහා තීරුවට ගියාට කමක් නැහැ. පුළුවන් තරම් ඉතින් සීමාව ඇතුළේ ලියා ගන්න උත්සාහ කරන්න. හරි. පෙන්නලා ඉවරලා මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. පෙන්නලා ඉවරලාම හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. හරි. පුතාලා පෙන්න ඉවර නම් තරුවක් දාලා ලියන්න. එනම්
දාරිත්‍රිකයේ තුලට සන්නායක තහඩුවක් රිංගවන විට නැත්නම් ඇතුල් කරන විට දාරිත්‍රිකයේ තුලට සන්නායක තහඩුවක් ඇතුල් කරන විට ඒ ධාරිතාව වැඩි වෙන බව පැහැදිලි වේ. එනම් දාරිත්‍රිකයේ තුලට සන්නායක තහඩුවක් ඇතුල් කරන විට ඒ ධාරිතාව වැඩි වෙන බව පැහැදිලි වේ. හරි. ලියන්න අංක 2. අංක 2. තහඩුව අතර ශ්‍රේෂ්ඨඵලය අංක 2 දාලා ලියන්නේ. දැන් දෙවෙනි වෙනස් කිරීම කරන්න යන්නේ තහඩුව අතර ශ්‍රේෂ්ඨඵලය A වන තහඩුව අතර ශ්‍රේෂ්ඨඵලය A වන එකිනෙකට D පරතරයකින් තහඩු පවත්වාගත් දාරිත්‍රකයක එක් අර්ධයක් පාර විද්‍යුත් නියතයේ කේවන ද්‍රව්‍යයකින් පෙර වූ විට නව ධාරිතාව නැත්නම් පද්ධතියේ නව ධාරිතාව සොයන්න. හරි පුතේ, එතකොට ඔබ නැවත වතාවක් මෙතනදී චුට්ටක් ඇහුම්කන් දුන්නොත් ඔබ ওই B පැත්ත කෝෂයක ඍණාග්‍රයටත් A පැත්ත කෝෂයක ධනාග්‍රයටත් ගැහුවොත් තහඩු ආරෝපණය වෙන්නේ පුතේ ওই විදිහට. නමුත් දැන් ඔබට හිස් අවකාශයේ මෙතන වාතය තියෙනවා, ඊට අමතරව මෙතන පාර විද්‍යුත් ද්‍රව්‍යයක් පුරවලා තියෙනවා. දැන් ඔබට ওই කොටස් දෙකේ තේරුම් ගන්නට මෙයාගේ ධාරිතාව C1 කියලා හිතුවොත් මෙයාගේ ධාරිතාව C2. මොකද අපිට ඕක තනි ධාරිතාවක් විදිහට ලියන්න විදිහක් නැහැ. හේතුව සම්පූර්ණ අවකාශයේ පාර විද්‍යුත් ද්‍රව්‍යකින් පිරෙවුවා නම් ඒක සමීකරණයකින් ලියන්න තිබ්බා. දැන් එහෙම ලියන්න බෑ. ඒතකොට පාර විද්‍යුත් ද්‍රව්‍ය වෙනස් වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම ඔබට ධාරිත්‍රකයේ වෙන ධාරිත්‍රකයක් බවට, ඒ කියන්නේ මේක ධාරිත්‍රකය දෙකක් බවට පත් වෙනවා. ඒතකොට මේ සිස්ටම් එක ඔබට මෙයාගේ සමකය බලා ගන්න වෙන් කර ගන්න වෙනවා ඔබ දන්න විදිහට. දැන් ඔබට උඩ ධාරිත්‍රකය වෙනමම ඇන්දොත් ධාරිතාව C1 වෙන ධාරිත්‍රකය මේ අඳින්නේ. ඊට පස්සේ යටින් තියෙන ධාරිතාව C2 වෙන ධාරිත්‍රකය ඇන්දොත් හරි. එතකොට මෙයා ඍණ, මෙයා ධන, ඍණ, මෙයා ධන. දැන් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි මේකේ ධන තහඩු දෙක. දැන් මේක දැන් ධන කියලා තහඩු දෙකක් වෙන් කරාට මේ දෙක එකට සම්බන්ධ වෙලානේ තියෙන්නේ. ඔබට ඕන නම් ওই දෙක කොහොම එකිනෙකට සම්බන්ධයි කියලා මට ධාරිත්‍රක දෙක වෙන් කරලා බලා ගන්න ඕන නිසා වෙන් කරුවා මිසක් ඇත්තට මේකේ ධන තහඩු දෙක එකට සම්බන්ධයි. මේකේ ඍණ තහඩු දෙක
නේ මම මේක දැන් ධාරිත්‍රක දෙකක් කියලා වෙන් කරද්දී මේක කඩන්නේ. නමුත් ඇත්තට මේ සිස්ටම් එකේ මේ දෙක එකට වැදිලා ඉන්නේ. හරි. ඒතර ඕක එනම් ඔබට පේන්නේ ඔන්න ওই විදිහට. ඒතර මේ තියෙන ඔබගේ C1 ධාරිත්‍රකය, මේ තියෙන C2 ධාරිත්‍රකය. දැන් මේක ඔබ තේරුම් ගත්තා නම් ඔබට මේක පේන්නේ ශ්‍රේණිගත සිස්ටම් එකක් විදිහටද සමාන්තරගත සිස්ටම් එකක් විදිහටද බලන්න මට මෙසේජ් එකක් දෙන්න බලන්න. ශ්‍රේණිගත නම් 1 සමාන්තරගත නම් 2. ඔබ දැන් දකින්නේ ශ්‍රේණිගතවද සමාන්තරගතවද? ඔබ දකින්න විදිය මට බලන්න මෙසේජ් කරා. ශ්‍රේණිගත නම් 1 සමාන්තරගත නම් 2. ඕනම කලයක්දකට මේක පේනවා මම නිකන් විහිළුවට අහන්නේ. 2 පේනවනේ. ඒතර මේක සමාන්තරගත සිස්ටම් එකක්. හරි. එහෙනම් අපිට C1 C2 අර වෙනදා වගේම අපේ සමීකරණයෙන් ලියාගෙන අපිට පුළුවන් මේ සිස්ටම් එකේ ඔයාට සමකය සමාන්තරගත ධාරිත්‍රක දෙක සමකය හොයන විදිහට හොයලා ගන්න. හරි. එතකොට අපි ටක් ගාලා එකට ගිහින් ආවොත් මම අර වෙනදා ලියනවා වගේ ලියනවා C සමානයි epsilon naught. දැන් මෙතන පාර විද්‍යුත් ද්‍රව්‍යයක් තියෙන නිසා අපි ලියමු K epsilon naught A බෙදීම D ට අනුව. අපිට මතකයි පාර විද්‍යුත් නියතයක් වගේ දාලා තිබ්බොත් ඒක දීලා තියෙනවා නම් අපි K epsilon naught කියන තමයි ලියන්න ඕන. මොකද ඕක ඔප්පු කිරීම ආවේ epsilon A බෙදීම D. නමුත් මම ඒ දුන්නා epsilon ට ඕනම මාධ්‍යයක ලියන්න පුළුවන් පාර විද්‍යුත් නියතය වතාවක් රික්තේ පාර වේද්‍යතාව. ඒක අපිට ওই විදිහට ලියන්න පුළුවන් නේ. හරි. එතකොට ඔය ස්වරූපයෙන් අපි සමීකරණය පටන් ගමු. එයාට අනුව අපිට මුලින්ම ලියන්න පුළුවන් C1 සමානයි C1 ධාරිත්‍රකය දැන් අපිට පේනවා මෙයා. එතකොට එයාගේ නියතේ 1යි. මොකද රික්තේ හරි වාතේ හරි තියෙන්නේ epsilon naught වර්ගඵලයට ගන්න වෙන්නේ A බෙදීම 2. මොකද වගේ අර්ධයක් තමයි පුරවල තියෙන්නේ. ඔබ තේරුම් ගන්න මේක ත්‍රිමාණව හිතුවොත් මෙන්න මෙහෙම තියෙන තහඩු අතර මේ තහඩුවක වර්ගඵලය දීලා තියෙන A කියලා. අපි ත්‍රිමාණ රූපය අඳින්න ඕනේ. ඒතකොට ඒකෙන් භාගයක් තමයි ඔයාගේ වාතයේ තියෙන අවකාශය තියෙන්නේ. එන වර්ගඵලය A බෙදීම 2යි. පරතරයේ වෙනසක් නැහැ. ඒක ගාන දීලා තියෙන D කියලා තමයි. ඒක පොඩ්ඩක් සුළු කරගත්තොත් මේක epsilon naught A බෙදීම 2යි D වගේ සීන් එකට යයි. ඊපස්සේ C2 සමානයි වාට එනවා එයානම් K ම තමයි පාර විදුලි නියතය. epsilon naught වර්ගඵලය නම් A බෙදීම 2යි පරතරය D මයි. උත්තරේ පුතාට K epsilon naught A බෙදීම 2ක් D විදියට හිටිනවා. දැන් එව නිසා ලියනවා පද්ධතියේ සමක ධාරිතාව. පද්ධතියේ සමක ධාරිතාව ලියනවා. ලියද්දී ඉතින් C සමක ඔබ දන්නවා සමාන්තරගත සිස්ටම් එකක ඔබට C සමක එන්නේ C1 ධන C2 නිකන් ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් වගේ තමයි සමාන්තරගත වාට ධාරිත්‍රක පද්ධතියක් හැසිරෙන්නේ. ඒතකොට C1 මේ වෙද්දී ඔබ ලියලා තියෙන්නේ epsilon naught A බෙදීම 2යි D කියලා. C2 ඔබ ලියලා තියෙන්නේ K epsilon naught A බෙදීම 2යි D කියලා. ඒතකොට ඔබට පොදුවේ ලියන්න පුළුවන් epsilon naught නේද? A බෙදීම D මම පොදුවේ එළියට ගන්නවා. ඒකට හේතුව කොට පස්සේ වෙන්නන්නම්. අර එතන මෙතන ඔබට ඉතුරු වෙනවා භාගය. මෙතන ඔබට K බෙදීම 2. ඒතකොට මේක ඇත්තට වෙන්නේ 1 ධන K බෙදීම 2 කියලා. බලන්න. හරි. පාට epsilon naught A බෙදීම D ගත්තට පස්සේ භාගය ධන K බෙදීම 2 කියන්නේ ඉතින් පොදු හරේ භාගය තියලා. ඒතර භාගය ධන K බෙදීම 2 තියෙනවනේ. මෙන්න මේ වගේ එකක් හදා ගන්න පුළුවන්. ඒතකොට මෙන්න මේකට කියනවා පුතේ ඔය පද්ධතියේ සමක පාර විද්‍යුත් නියතය. දැන් මේ බලන්න මේ සමීකරණේ මෙන්න මේ කෑල්ල ඉස්සරහින් ඉන්නේ කාටනේ පාර විද්‍යුත් නියතය කියන්නේ. එතකොට දැන් ඔබට මේ සාමාන්‍ය K වෙනුවට මෙතන පෙන්වන්නේ K ධන 1 බෙදීම 2යි කියලා. ඒ නිසා මෙන්න මේ පාර්ට් එක මෙතනින් පස්සේ අපි කියනවා සමක පාර විද්‍යුත් නියතය කියලා. ඒ කියන්නේ ඔයාගේ අර සිස්ටම් එක දැන් ඔයාලට K ಜಾති දෙකකින් සමන්විත සිස්ටම් එකේ ඔබට තනි K එකක් ගැන හිතනවා නම් අපිට පුළුවන් K ධන 1 බෙදීම 2 කියන උත්තරෙන් හම්බෙන K එකට අදාළ මාධ්‍යකින් මේක සම්පූර්ණයෙන්ම පුරවලා දාන්න. හරි? එහෙනම් දැන් අපිට මේක අර්ධයක්නේ පුරවලා තියෙන්නේ. ඒතර අර්ධයක් පුරවන්න නැතුව මේ ධාරිතාවම ලබන්න පුළුවන් මෙන්න මේ වරහන ඇතුළේ තියෙන උත්තරයට සමාන පාර විද්‍යුත් නියතයක් තියෙන ද්‍රව්‍යයක් හොයාගත්තොත් ඒ ද්‍රව්‍යයෙන් සම්පූර්ණ මේක පුරවලා දැම්මොත්. ඒක තමයි ඔයගේ මේ සමක පාර විද්‍යුත් නියතය කියන එකේ අර්ථය වෙන්නේ. බලන්න ඕක ටික පැහැදිලිව මට හැන්ඩ් සිග්නල් එකක් දෙන්න මොකද්ද මේ කිව්වේ කියලා.
ඔබට මේ කිව්ව දේ තේරුණා. තේරෙන්නේ නැත්නම් මැසේජ් කරන්න නැත්නම් හෑන්ඩ් සිග්නල් දෙන්න. කෝ හෑන්ඩ් සිග්නල් දීගෙන යන්න. හොඳ පුතාලා. හරි. හොඳයි පුතේ. එහෙනම් අපිට ඔය චුට්ට පොඩ්ඩක් දෙවෙනි සිස්ටම් එක විදිහට පෙන්නමු. ඇඳගන්න වෙනදා වගේ වම් පැත්තේ සිස්ටම් දෙක යාගේ සමක පද්ධතිය ඇඳලා ඔප්පු කරගෙන යන්න. හරි. මේක දැන් ආයෙ පාරක් මට කියන්න අවශ්‍ය නැහැ. සමක පද්ධතිය මේදී ධාරිත්‍රක දෙක අපි සමාන්තරගතව හැසිරෙන බැවින් සමක ධාරිතාව කියලා මෙතන ගමු. මෙහිදී ධාරිත්‍රක දෙක මෙහිදී ධාරිත්‍රකය සමාන්තරගත ධාරිත්‍රක දෙකක් මෙන් ක්‍රියා කරන බැවින් ඔරියන් පුළුවන් C සමග සමානයි C1 ධන C2 එතනදී බලන්න පුළුවන් වරහන් ඇතුළට එන්නේ 1 ධන K බෙදීම 2යි. ධන K බෙදීම 2යි. ඉක්මනින් පෙන්නලා මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. අපිට විභාගයට ඔය වගේ ප්‍රශ්න ඕන තරම් එනවා. දැන් මේකෙන් ටික ටික අයිඩියා එකක් ගන්න මොකද්ද වෙන්නේ කියලා. එකම ධාරිත්‍රකයේ ඇතුලේ එකිනෙකට වෙනස් පාර විද්‍යුත් ද්‍රව්‍ය පිරවීමෙන් ඔබට ඒ සිස්ටම් එකේ ධාරිතාව වෙනස් කර ගන්න පුළුවන්. ඇඳලා ඉවරලා හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. ඇඳලා ඉවරලා නෙමෙයි අර ඔක්කොම ලියාගෙන ඉවර වෙලා C සමක වෙනකම් ලියාගන්න. ලියලා ඉවරලා හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. බෝඩ් එකේ තියෙන මෙහිදී ධාරිත්‍රකයේ සමාන්තරගත ධාරිත්‍රක දෙකක් මෙන් ක්‍රියා කරන බැවින් තමයි C සමක C1 ධන C2 කියලා ගන්න. එතන 1 ධන K බෙදීම 2 කියන වරහන් ඇතුලේ තියෙන ප්‍රකාශනයට අපි කියනවා සමක පාර විද්‍යුත් නියතයක් කියලා.
තමයි විශේෂයෙන් කියන්නේ. ඔබට ඒක තේරුම් ගන්න සාමාන්‍ය සමීකරණයේ තිබ්බ k වෙනුවට දැන් ඉන්නේ එක ධන k බෙදීම 2. මොකද k ಜಾති දෙකක් සහිත සිස්ටම් එකක් නේ දැන් ඔබ මේ හොයාගත්තේ.